මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා රුවන්වැල්ල පුරන් පොත්ත ජනපදයේ පදිංචි පවුලේ සැම විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2014 වර්ෂයේ අදවන් දිනක දායකත්වය දරූ අය අතරින් වියෝ වූ විශ්‍රාමලත් එල් සීලවතී ගුරුමෑණියන්ට පුංචි අක්කාට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙම ධර්මදානයේ පුණ්‍ය ශක්තිය උපහාරයක්ම වේවා. එසේම පරලෝසපත් දෙමාපියන් සහ සිරිමා සෝමා යන සහෝදරයන් දෙදෙනා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ටත් පින් කැමතිනම් මේ පින් අනුමෝදන් වී මතු භවයේ සුගතිගාමී මනුෂ්‍ය ආත්මයක් ලැබ මෙම බුද්ධ ශාසනයේදීම බුදුමඟ අවබෝධ කොට සංසාර දුකින් අත මිදේවා. නොවැම්බර් මාස 28 වන දින ජන්මදිනයේ යෙදුණු රාණි මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සෑම සියලු දෙනා වෙනුවෙන්ම ශ්‍රී සද්ධර්මය අවබෝධය ලබා දීමට අතිමහත් වෙහෙසක් දරන්නා වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ මේ භවයේදීම නිවනින් සැනසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුකරානි අසාදුනි අත්තනෝ අහිතානිච යං වේ හිතං ච සාධුං ච තං වේ පරම දුක්ඛරං තී. ධර්මානුශාසනාහි සදහැවර අනුග්‍රහක දායකත්වයෙන් දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව නර්මන ලබන්නා වූ සදහැවතුනි, නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමති ධර්මානුශාසනාවක් කියන නිදහස යටතේ තමයි ධම්පදයේ අත්වක්ගේ පවතිනා වූ ගාථාවක් පැහැදිලි කිරීම සඳහා නැත්නම් මගේ දහම් පෙළවල වල පවතිනා වූ ඊළඟ පෙළක අර්ථය පැහැදිලි කිරීම සඳහා අවස්ථාව යොදා ගන්නට කල්පනා කරන්නේ. මේට අදාළ අතීත සිද්ධියක් නැත්නම් කතාවක් තිබෙනවා. ඒ ආශ්‍රයම තමයි මේ වඳු ගාථාවක් ගොඩ නැගෙන්නේ. අපි මේ කරුණු පැහැදිලි කරන්නේ අතීත සිද්ධිය විවරණය කරන්න නෙවෙයි. මේක අපි විශ්ේ කොහොමද බලපාන්නේ? මේකටත් අපට බාහිර ලෝකෙට ගලපලා කියන්න පුළුවන්. පව්පින් දෙකට ගලපලා කියන්නත් පුළුවන්. නමුත් ඊටත් එහාට ලෝකෝත්තර අර්ථයක් ජනිත කරන්න පුළුවන් ගාථා රත්නයක් වශයෙන් තමයි මම දකින්නේ. කුමක්ද මේ අත්තනෝ අහිතානිච කියලා කියන්නේ? තමන්ට අහිත පිණිස, අවැඩ පිණිස, අයහපත පිණිස තියෙන වැඩ ඇත්නම් බොහොම ලේසියෙන් කරන්න පුළුවන්ලු. සුකරානි අසාදුනි. පහසුයි සුකරානි කියලා කියන්නේ. එතකොට යං වේ හිතංච සාදුංච, යම් ක්‍රියාමාර්ගයක් ගැනීම තුළ හිතකර වෙයිද, සාදු නැත්නම් යහපත් වෙයිද, තං වේ පරම දුක්ඛරං, නිකන් නෙවෙයි. බෑම කියන්නේ නැහැ, නමුත් අතිශය අපහසුයි කියලා තේවෙනවා. පරම දුක්ඛරං. ඉතින් අපට කියන්න පුළුවන් හම්ම කරන්න හරි අමාරුයි. බවලිස් ඒ වුණාට දවසෙන් දෙකෙන් නාස්ති කරලා ඉවර කරන්න පුළුවන්. දිනු වෙන්න හරි අමාරුයි. දවසෙන් දෙකෙන් පිරිහෙන්න පුළුවන්. එහෙම අපට ඕක කතා කරන්න පුළුවනි. එහෙම නැත්නම් Tamanට අහිත පිණිස පවතිනා වූ පව්කම් කරන්න කාගේවත් බන ඕන නැහැ, උපදෙස් ඕන නැහැ. හිස හැරුණ අතට කටයුතු කරලා
තමන් ජීවිතය දුගතියට පත් කරගන්නත් පුළුවන්, මරණයෙන් පසු පරලෝ යන්නත් පුළුවන්. නමුත් ඒ සිතම යහපත් පැත්තට හරවලා පුණ්‍ය කර්මයන් කරලා සුගතිගාමී වෙන එක ඒ තරම් ලේසි නැහැ. පින්කම් කරලා සුගතිගාමී වෙන එක, ආයු වර්ණ සැප ලබන එක පව්කම් කරන තරම් ලේසි නැහැ කියලා කියන්න පුළුවන්. ඇතැම් විට මේ අර්ථයෙන්ුත් පින්පව් දෙකට එහා දහමක් පැහැදිලි නොකළ බුදුසසුන තුළ මේක විග්‍රහ වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපි බුදුසසුන විග්‍රහ කරන්නේ කර්ම දෙකකට සීමා කරලා නෙවෙයි. පව්කම් නරකයි පින්කම් හොඳයි කරමු කියන තේමාව තුළ නෙවෙයි අපි බුදුසසුන විග්‍රහ කරන්නේ. කර්ම හතරක් අරගෙන තුනට එක අනුපාතයට බෙදලා. අන්න එවිට ගුරු උපදේශ රහිතව හිතන විදිහට හැතිරිලා ඕන දෙයක් කරන එක ලේසි. නමුත් ගුරු උපදේශ නැතිව කරන්න බැරි දෙයක් තියෙනවා. මම නම් දකින්නේ මෙහෙමයි. සසර ඇවිදින්න ලේසි. සසර ඇවිදින જાති කරන්නත් හරි ලේසි. සසර දුකටපත් වෙන්න හරි ලේසි. හැම දුකෙන් අත මිදෙන්න තරම් ලේසි නැහැ. පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙමින් තමන්ට පෙනෙන්න තිබෙන මාවත් ඔස්සේ යමින් දියුණුවයයි පෙනෙන්නා වූ මිරිංගොට රැවටි බොහෝ දුර යන්න පුළුවන්. අධ්‍යාපනය අතින්, රැකියාවේ උසස් වීම අතින්, ධනය අතින්, නැත්නම් ව්‍යාපාර පුළුල් කිරීම අතින් සමහර විට පුවත්පත්වල වාර්තාත් සැප වෙනවා. ලෝදිනා ජයගත් හපන්නු කියලා වාර්තාත් යනවා. නමුත් ඒ දියුණුව සියල්ල බාහිරයි. මේ දියුණුවන් පිටිපස ඔවුන් දරු උත්සාහයන්හි කොතරම් අව්‍යාජත්වයක් තියෙනවද? නැත්නම් කොතරම් ව්‍යාජත්වයක් තුළද මේක තියෙන්නේ? කෙනෙක් පිළිබඳව අපි නෙමෙයි දන්නේ, ඔවුන්මයි. සාමාන්‍යයෙන් කියමනටත් කියනවා පළවෙනි රුපියල් ලක්ෂ හොයන්න හරි අමාරුයි. දෙක කරන්න එච්චර අමාරු නෑ ඊට පස්සේ ලේසි කියලා. ඒ වගේ බුදුවරු ලෝට පහළ වී කරන්න ලේසි කිව්වේ මොනවද? කරන්න අමාරුයි කිව්වේ මොනවද කියන එක මේ ගාථාව තුළ හොයන්න ඕන. අන්න එතකොට අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. බුදුවරු දේශනා කරලා තියෙන්නේ එක දෙයක්. ලෝකයා අනුගමනය කරන්නේ තව දෙයක්. බුදුවරු පටිසෝතගාමී ධර්ම න්‍යායක් දේශනා කරනවා. ලෝකයා ආගමක් ඇතුව හෝ නැතුව අනුසෝතගාමී ප්‍රතිපදාවක යනවා. තථාගතවරු සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා ධර්ම න්‍යායක් දේශනා කරනවා නෝනින් බලන්න. පෘථග්ජනයා ඔක Taman ඕන පැත්තට හරවගෙන දන්නේ නැති වුණාට සබ්බේ සංඛාරා නිච්ඡාති ප්‍රතිපදාවක යනවා. අන්න මේවා තමයි මේක තුළ විවරණය වෙන්නේ. නමුත් තේරුම් ගන්න අමාරු. කවදාවත් ඔවුන් එහෙම නිත්‍ය වශයෙන් දැක්කේ නැහැ, ගත්තේ නැහැ. ඔවුන්ට තේරෙන්න. කරලා තියෙන වැඩේ ඒක වුණාට ඔවුන්ට තේරුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට විඥානං පස්සති නැත්නම් චක්කුණා පස්සති ඇරුණාම ඇහෙන් දැකීම නොනි මේ දැනීමෙන් දැකීම ඇරුණාම පඤ්ඤාය පස්සති කියන තැනට දියුණු කරගන්න පුළුවන් නෝනක් තනිව ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ සමාජයට නම්
ගුරු උපදේශ සහිතවමයි. බුදුවරුන් කියලා කියන්නේ මාර්ගෝපදේශකවරු. අක්ඛාතාරෝ තථාගතා. තථාගතවරු කියන්නේ පාර පෙන්වන අය කියලානේ කියන්නේ. එතකොට ජීවත් වීම සඳහා ඔබ ඔය මව්පියන් ගුරුවරුන් අධ්‍යාපනඥයින් දේශපාලනඥයින් පෙන්වන්නා වූ පාර පිළිගන්නවා වගේම මේ ජීවිතය තුළම බුදුවරු පෙන්වන පාරත් පිළිගන්නවා නම් තමයි ඔබට ජීවිතයේ දෙපැත්තම ජය ගන්න පුළුවන් වෙන්නේ. ඔබ බුදුවරු පෙන්වන පාර පිළිගන්නේ නැතුව ඒක පස්සේ අනුගමනය කරන්න හිතාගෙන බුදුවරු හෝ ධර්මය හෝ සංඝයා වඳින පුදුන පූජනීය වස්තුවක් බවට පත් කරගෙන ඒකත් ජීවිතයට අංගයක් වශයෙන් එකතු කරගත්තාම පුණ්‍ය මාර්ගයක් වශයෙන්. නමුත් ඔබ අර අනිත් අය පෙන්නපු මාර්ගයක් ඔස්සේ ධනෙන් කුලයෙන් නිලයෙන් බලයෙන් අධ්‍යාපනයෙන් කොහෙන් හරි ලොකු කෙනෙක් වෙන්න පරතරයට යන්නට කාලය ධනය කැප කරන්න පුළුවනි. කාලය ධනය සමය සියල්ල කැප කරන්න පුළුවනි. ඔබට යම් යම් ප්‍රතිලාභ ප්‍රශංසා නැත්නම් සුඛයන් ලැබෙන්නත් පුළුවනි. නමුත් මේ ගාථාවෙන් පෙන්වන්නේ ඒක නෙමෙයි. මා දකින්නේ පුද්ගලයෙක් වශයෙන් කටයුතු කිරීම ලේසි. පුද්ගලයා පුද්ගල ස්වභාවය ඉක්මවා යමින් ඊට එහායින් පවතින අප තුළ පවතින ගැඹුරු ධර්ම න්‍යායක් උපයෝගී කොටගෙන ඒ ගැඹුරු ධර්ම න්‍යාය තුළ ආපසු යන එක අපහසුයි. මා අත්දැකීම දන්න දෙයක් තියෙනවා. වතුරට පැනලා පල්ලෙහාට යන්න පීනන්න ඉගෙන ගන්න ඕන නෑ. උඩ හිටියම ඇති. ගිලෙන්නේ නැතුව උඩ ඉන්න පුළුවන් නම් ජලය විසින් පල්ලෙහාට අරන් යනවා. නමුත් ආපසු පීනන්න එහෙම බෑ. ඒ සැඩ පහර කපාගෙන උඩට යන්න පුළුවන් ශක්තියක් තියෙන්න ඕන. අන්න ඒ වගේ බුදුවරු ලෝකෙට පහළ වෙලා මිනිස් සමාජයට එලි කරන්නේ හැමෝම යන පාර නෙවෙයි. හැමෝම අනුගමනය කරන පාර නොවේ. ඒ මිනිස් වර්ගය අතරම සිටමින් වෙනස් මාවතක යමින් බාහිර වශයෙන් නොවේ අධ්‍යාත්මික වශයෙන් වෙනස් මාවතක යමින් වෙනත් භූමියක් කරා වෙනත් තැනක් කරා තෝතැන්නක් කරා ඡේම භූමියක් කරා ජීවිතේ මෙහෙවන මාවත. දැන් අසුපිට නැගී අස්වාරෝහකයා අස්සයා මෙහෙවනවා. එවිටයි ජයකනුව කරා යන්නේ. අනේ වගේ ඔබට මේ ජීවිතය ඉබේ මෙහෙවෙන්න ලැබෙහැ කැමති පරිදි. ඔබට ඉලක්කයක් තිබෙන්න ඕන. මෙහෙවන්ට අවශ්‍ය අවබෝධයක් ලැබිලා තියෙන්න ඕන. මම කතා කරන්නේ මිනිස්සුන්ගේ ඉලක්කය නෙවෙයි. මිනිස්සුන්ට නම් විවිධ ඉලක්ක තිබෙන්න පුළුවනි. මම කතා කරන්නේ උප්පතින් හරි පරම්පරාවෙන් හරි ඊට පසුව හරි මේ බෞද්ධ කියන වචනට අයිති අයගේ ඉලක්කය. ලෝකේ බෞද්ධ කියන අයගේ ඉලක්කයක් තියෙනවා බොහොම ඈත බොහෝ දෙනාට. හිතන්නවත් බැරි තරම් ඈත තියාගත්ත ඉලක්කයකට තමයි යෝන් යන්න සූදානම් වෙන්නේ. මා දකින්නේ ලබාගත් ජීවිතය තුළ මෙහෙය යුතු ඉලක්කයක්. බැරි වුණොත් ඉදිරියට ටිකක් තියෙන්න පුළුවන්. නමුත් බොහෝ දුර යා යුතු ජීවිතය තුළ. අන්න එහිදී ඔබව බලවත් කරන ස්වභාවයෙන් ඔබ තුළ හටගන්නා වූ ඔබ බොහෝසත් කරගත්තා වූ බලවේග ටිකක් තියෙනවා. මෙන්න මේ බලවේග වලට නතු වෙලා ඔබ යන්නේ. ඒක පහසුයි. ඒක යනාතට යන එකක්.
මේ යන අතට යන්නා වූ අය දුර්වලයන් වශයෙන් පාප මාර්ගයේ තෝරා ගන්නු ලබනවා. ඔවුන් එතකොට ඒ තුළ චිත්ත අභ්‍යන්තරය කසල වලින් පුරවා ගනිමින් ජීවිතය අතිශය දුක්බර කර ගනිමින් ජීවිතයෙන් එහා පැත්තට යන්න පාරක් හදා ගන්නවා. ඒක පිළිබඳව එහි වරද පිළිබඳව එහි විපාක වාරය පිළිබඳවත් ඔවුන්ට අවබෝධයක් නැහැ. නමුත් අවබෝධයක් තියෙන්න ඕන නැහැ. ඒ ගමන යන්න පුළුවන් වෙනවා. මේකට බුදුන් වහන්සේ නමක් දෙලා තියෙනවා පාපකාරීන්. පවෙන් පරලෝ යාම දුගතිගාමීම. බොහොම සුකරාණී. පහසුයි. අහුවෙන ඕනෑම දෙයක් කරලා කියලා ඕනෑම වෘත්තියක් කරලා කියලා මේකට යන්නාව දස්සේ මාර්ගෝපකරණ සමග අභ්‍යන්තරය කිලුට කරගන්න පුළුවන්. තවදුරටත් ඊට එහාට යමක් තේරුම් ගන්න පුළුවන් අය ස්වකීය දැසින් දැකලා මව්පියන්ගේ අවවාද පිළිපදලා ගුරුවරුන්ගේ ඉගැන්වීම් පිළිපදලා ඒ මාර්ගය වෙනුවට ඊට මෙහා ටිකක් හොඳ මාර්ගයක් තෝරගන්නවා. කාය වචී මනෝ දුෂ්කරිතයන්ගෙන් තරමක් දුරට පාලනය කරගන්න පුළුවන්. නමුත් ඔවුන්ටත් මොන ගහෙන්නේ අර පාපගාමී පුද්ගලයාත් පෘථග්ජනෙක් මේ ගාමී පුද්ගලයාත් පෘථග්ජනෙක්. පෘථග්ජනෙක් වශයෙන් තමයි මාර්ගය තෝරගන්නේ. නමුත් ඉතින් ඒවට එහෙම කරන්න ගියාපුහම ටිකක් සමාජයනුත් රැවුම් ගෙරවෙනි බාධක එන්න පුළුවනි. නමුත් කෙනෙක් ජීවිතයේ පුද්ගලයෙක් වශයෙන් ඒ මාර්ගය තෝරගන්නවා. ඒ මාර්ගය තෝරගත්තමත් චිත්තාභ්‍යන්තරයේ අනාගතයක් සකස් කරන්න හේතු ඉතුරු වීම කියන මේ මුලාව සිදුවෙන බව දන්නේ නැහැ. අර පවෙන් සසරගත බන්ධනයට බැඳුනට තරම් නරක නොවනට සසරගත බන්ධනයට බැඳීම කියන එක සිදුවෙන බව තේරෙන්නේ නැහැ. ඔවුන්ටත් බුදුරු ලෝ පහළ වීමෙන් හෙළි කළා වූ මඟ හෙළි කරගන්නට බැරුව බුදුරු ලෝ පහළ වී හෙළි කළා වූ මඟ යටපත් වීමෙන් පසු ඇති කරගත්තා වූ විකල්ප මාර්ගයක බුදු මඟ කියලා යනවා. අද පැහැදිලිව දකින්න නොතිබුණත් එදා සමාජය තුළ මේ දෙකම අතහැරලා මේට එහා මගක් ගත් බව සහ පරිේෂණ පැවැත්වූ බව. ආර්ය පරිේෂණ නන්නවේ අනාර්ය පරිේෂණ. එදිලින් ඔවුන් තවදුරටත් මීට එහා සුඛ සහිත මාවතකට යොමු වූ බව. ගමන දික්කරගත්තත් ගමන සුඛගාමී ප්‍රතිපදාවක ගිය බව. ත්‍රිපිටක ග්‍රන්ථ හැදෑරීමෙන් අදාළ අන්‍යාගමික පැවිද්දන්ගේ ක්‍රියාකලාප හැදෑරීමෙන් ඔවුන් භවගාමිත්වයේ වඩත් හොඳ එකක් හොයාගත් බවට පැහැදිලි වෙනවා. නමුත් මේ හැමෝගෙම මේ ගමන අර සුකරාදීන් අසාධුවනී පහසු ගමනක්. අර යංවේ හිතන්ත සාදුංච තංවේ පරම දුක්ඛරං නෑ ඔය එකකවත්. අපට පරපුරෙන් බෞද්ධකමක් ලැබිලා තිබෙන්නේ නැත්නම් බුදුබණ සවන් දෙන්න ලැබෙන්නේ හැමෝම යන පාපගාමී පුණ්‍යගාමී ධානගාමී භවගාමී ප්‍රතිපදාව යන්ට නොවේ. ඒ බුදුවරුගේ මඟ නොවේ.
බුද්ධ ශ්‍රාවකයන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අනුගාමිකයන් කියන එකේ තේරුම බුදුවරු ගිය මගේ යන්න ඕන කියන එක. ඒට වෙනමම සාමාන්‍යයෙන් ඔය ආයතනයකට ගියාපම ආයතනයට අදාළ ප්‍රතිපත්ති ටික පැහැදිලි කරන එක. යම් යම් රටවලට ගියාම ඒ රටට අදාළ භාෂාව ප්‍රගුණ කරලා තමයි ඊට පස්සේ ප්‍රවැසිභාවය දෙන්නේ හෝ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ වගේ මීට අදාළ පූර්ව සූදානමක් මේ ජීවන මේ ගමන වෙනස් කරගන්නට අවශ්‍ය පූර්ව සූදානමක් තථාගත බුදුවරු විසින් ස්වකීය ධර්ම දේශනා තුළ එලි කරලා තිබෙනවා. ධර්ම ශ්‍රවණය ධර්ම දේශනේ යනු මේ කරුණ පැහැදිලි කිරීමමයි. ධර්ම ශ්‍රවණය යනු මේ යන ගමන් මගේ තිබෙනා වූ මායාකාරී ස්වභාවය පිළිබඳව දූරදර්ශීව දකින්න එක. මේ බුදුවරුන්ගේ අවවාදානුශාසනා නැතුව යන මාර්ගයේ පවතිනා වූ මායාකාරී ස්වභාවය පිළිබඳව දකින්න එක. ඒ හුදෙක් භව ගාමී බව සහ භව නිරෝධ ගාමී නොවන බව දකින්න එක. එවිට එහි පවතිනා වූ අති දීර්ඝ සසර ගමනකට වැටෙන බව සහ යලිත් මෙම දුර්ලභ ගණයේ අවස්ථාව කවදාකවත් කොහෙදී මුණ ගැසෙයිදයි කියන්නට බැරි තරම් මේ දුර ගමනක් බව තේරෙන විට ලබාගත් ජීවිතේ පවතිනා වූ මීට අදාළ සම්පත් ඔබ කතා කරන ලෞකික සැප සම්පත් නෙමෙයි මම කතා කරන්නේ මීට අදාළ සම්පත් තියෙනවා. අන්නේ සම්පත් පරිභෝජනයෙන් නැත්නම් පරිභෝගයෙන් අනුගමනය කළ යුතු හෙළි කළ ගත යුතු මාවතක් තියෙනවා. තේරුම් ගන්න ඕන කරුණ. ඒ තමයි මනුස්ස පටිලාභෝච මනුස්ස ප්‍රතිලාභය ලැබ තථාගතතුරු හෙළි කළ දව් සදහම් නිකම් දහම් නෙමෙයි සදහම් සද්ධම්මස්ස දේශනා. ඒ අනුසාරයෙන් සකස් කළ ගත යුතු මඟ. සදහම් අනුසාරයෙන් සකස් කළ යුතු මඟ. අලං වායමිතුන් තත්ත. එහිලා උත්සාහ කළ වීම සුදුසුයි. කුමක් සඳහාද? අතිදීර්ඝ සසර ගමනක පාපය පින ධානය ඔස්සේ කාමරූප භව ඔස්සේ සකසිත වෙන්නා වූ අතිදීර්ඝ භව ගමනක පැටලෙනවාට වඩා පැටලී ගොස් මිදෙන්ට අවස්ථාවක් නැති බව තේරුම් ගැනීම තුළ මිදෙන්ට අවස්ථාවක් කරගන්න එක. තං වේ පරම දුක්ඛරං නේද? අන්න එහෙමයි මේ ගාථාවට අදාළ පූර්ණ අර්ථයක් සපයන්න පුළුවන් වෙන්නේ. දැන් මේ සඳහා ඔබ බලන්න ඕන ඉතිහාසය දෙස නොවේ. බාහිර ලෝකයේ දෙස නොවේ. ඔබ දෙස. බුද්ධාගම නමින් ඔබ අතීතයේ දෙස බලා පාඩම් කරගත්ත බොහෝ කරුණු තියෙනවා. ඒවා ඔක්කොම දන්නවා. නමුත් ඔබ ගැන දන්නේ නැහැ. මේක තමයි මේ සමාජයට වෙලා තිබෙන්නේ. පාරමිතා සම්පූර්ණ කරපු කාලේ පටන් සුමේන්ද්‍ර තාපසතුමාගේ කාලේ පටන් ඔක්කොම කියන්න දන්නවා. ජාතක කතාවල කරපු කාරණාත් දන්නවා. රජමාලිගය තුළ ඉඳපු සැපත් දන්නවා. දුෂ්කර ක්‍රියා ගැනත් දන්නවා. බුදුලා කියව බණ ගැනත් දන්නවා. ධාතු නිධානය ගැනත් දන්නවා. ඊට පස්සේ ලංකාව පුරා නැත්නම් ලෝකේ පුරා බුදු සසුන ව්‍යාප්ත වුණ ආකාරයක් දන්නවා. ඒ වගේම චිත්ත වීති ඇතුලේ චක්කුද්වාරික, ස්වාතදාරික, ගානදාරික අතිමහන්තාරම්මන චිත්ත වීති වල භවංග වෙන හැටිත් දන්නවා කියන්නේ. අතීත භවංග භවංග චරණ කියලා. මේ විදිහට බොහෝ දේවල් දැනගන්නවා. නමුත් අදාළ දේ දන්නේ නැහැ. මම එහෙමයි කියන්නේ. විවාහයක් ලෑස්ති කරගන්නවා. නැති වටපිටාවේ තියෙන උංගුව දේවල්. නෑ දැන් ඉන්න කියන්න තියෙනවා මංගල උත්සව ලෑස්ති කරනවා හෝටල් වලට කියන්න තියෙනවා ඇඳුම් පැළඳුම් හොයන්න තියෙනවා පින්තූර ගන්න තැන් හොයන්න තියෙනවා. ඔතන ඒවා.
මේ සියල්ල ලෑස්ති කරනවා. නමුත් නීත්‍යානුකූල විවාහය ලෑස්ති කරන්නේ නැහැ. දැන් ඔබ කොතරම් වියදම් කරලා මේ උත්සව පැවැත්වුවත් රජය පිළිගන්නේ නැහැ ඔබ නීත්‍යානුකූලව විවාහයි කියලා. විවාහ වුණායි කියලා. ඇයි? රෙජිස්ට්‍රාර්වරයෙක් ඉදිරියේ කැමැත්ත ඇතුව අස්සම් කරන්න ඕන. මේක නෙමෙයි විවාහය කියන්නේ. නමුත් මම මේ පෙන්නන උදාහරණයක්. එතකොට රජය පිළිගන්නවා ගහක් යට හිටියත් කොහේ හිටියත් දැන් ඔවුන්ට ඔවුන් අයිති කියලා. කළ යුතු ප්‍රධාන දේ කරන්නේ නැතුව මොන දේ කළත් ඒක ඊට පස්සේ විවාහය වෙන්නේ නැහැ නේද? තේරුණාද මේ උදාහරණය? ඒ වගේ ඔබ විශාල ශාස්ත්‍රයක් පරිශීලනය කරලා දන්නවා. ශාසන ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ නැත්නම් බෞද්ධ ශිෂ්ටාචාරයේ පුරාවිද්‍යාව තව මොනවා හරි දේවල් ඔස්සේ නතර නොවී කතා කරන්න. ඒත් ඔබ කවුද කියලා ඔබ හෙව්වේ නැහැ. කසාද සහතිකයක් නැති විවාහය වගේ තමයි. අන්න ඒ නිසා මේ දුෂ්කර ගමන යන්නට අර ආපහු පීනන්න ඕන දැනීම ලබා ගන්න වෙනවා. මෙහිදී අපි කරන වැඩේ පිළිබඳව තථාගතයන් වහන්සේ දීලා තියෙන අරුත් විග්‍රහය අපිට තේරෙන්න වෙනවා. අපි කරමින් ඉන්නේ මෙන්න මේකයි කියලා තේරෙන්න වෙනවා. මොකද්ද කරමින් ඉන්නේ? මව්කුසෙන් බිහි වෙලා ජීවිත අවසානයේ දක්වා කමින් බොමින් නාමින් හම්බ කරමින් ජීවත් වෙනවා. පස්දර පිනවමින්. ඒ ගමන තුළ ඊට එහා යමක් චිත්තාභ්‍යන්තරේ රාශි වෙන බව, මේ තුලින් භවගාමී වෙන බව, සංයෝජන වෙන බව කවුරුත් දන්නේ නැහැ. සංයෝජන වෙනවා කියන්නේ මෙයින්ම සසරට බැඳෙනවා. අන්න සසරට බැඳීම තුළ භව ගමනක් අරුණාම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කළේ සසරට බැඳෙන්නේ සංයෝජන ප්‍රහාණ සූත්‍රයක් පවතින්නේ. බැඳෙන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ? තේරුම් ගන්න. ඒ සඳහා ඔබට ඔය බාහිර වශයෙන් උගන්වන පින පිළිබඳ දැනීම, පවෙන් ඉවත් වීම පිළිබඳ දැනීම, ශික්ෂාපද මට්ටමින් සංවර වීම කියන ඒවා උපයෝගී වෙන්න පුළුවනි. නමුත් 100ක් ප්‍රමාණවත් නැහැ, සාර්ථක නැහැ. මොකද තථාගතයන් වහන්සේ මේ පිළිබඳ විග්‍රහය කරන්නේ එමුදු බාහිර ක්‍රියාකාරකමක ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. ඒ බාහිර ක්‍රියාකාරකම් කරන්න ගියාම චිත්තාභ්‍යන්තරයේ සිදුවෙනා වූ හානියක් පෙන්වා දෙමින් මේ හානිය වළක්වා ගැනීමේ මාර්ගයක් වශයෙන්. කොමක්ද හානිය? පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. ඔබ ජීවිතයේ මුල සිට අග දක්වා යනකොට බාහිර වශයෙන් උගත් බුද්ධිමත් දියුණු ධනවත් වෙන්න පුළුවන්. ඇතුළතින් ඔබ පෘථග්ජනෙක් නම් පිරිහෙන මාර්ගයක ගිහින් තිබෙනවා. මොනවද ඔබ විපලත්වයට පත් කරන් තිබෙන්නේ? දන්නේ නැතුව. දැන් තමන් සතු මුදල් හරි ස්වර්ණාභරණ හරි ඉඩකඩම් හරි තවත් දේවල් පිළිබඳව දන්නවනේ. මෙතරම් දෙයක් නිත්‍යානුකූලව හෝ නැතුව මා සතුව තියෙනවා කියන්නේ. නමුත් ඔබ දන්නේ නැහැ රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මෝහ වේපුල්ලම් වූ කාරණා තුනක් යටතේ තවත් විපලත්වයක් සිදු වෙලා තිබෙන බව. චිත්තාභ්‍යන්තරේ. මේ විපුලත්වය ඔබට සහනය වෙනකොට අසහනය ගෙනත් දෙන බව. මේ විපුලත්වය ඔබට සැප වෙනකොට දුක් ගෙනත් දෙන බව. මේ විපුලත්වය ඔබට බරපතල ආතතියක් ගෙන දෙන බව. අන්න ඒක උණයින් පස්සේ සම්පූර්ණ උණයින් පස්සේ හදන්න හරිම අමාරුයි. එනිසා මා දකින්නේ තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් තුළ ජීවිතයේ අගට යන්න පෙර යම් අවස්ථාවක මේකට මුණ ගැහෙන්න පුළුවන් නම් 3 වසරෙන් 1 වසරකදී ඔබට මේ වැරදිලා යන පාර නිවැරදි කරගන්න පුළුවන්. ඒක තමයි දුෂ්කර කාර්යය කියලා මේ පෙන්වන්නේ. තන් වේ පරම දුක. ඒක හිත පිණිසවන්නේ. ඒක මෙලොව පරලොව හිත පිණිස නෙමෙයි. මේක සාංශාරික හිත පිණිස. ලෝකෝත්තර සුව පිණිස හිත පිණිස කාර්යය. දුෂ්කරයි. මන්දයත් ඒ නමින් පවතින ප්‍රතිපදා සියල්ලම පවා රටේ තුලට යලිත් දාන සීල භාවනා නම් වූ පුණ්‍ය මාර්ගයට වැටෙමින් භවගාමී එකටම කෙලවර යනවාම නිරෝධගාමීත්වයක් ගැන පැහැදිලි අවබෝධයක් නැහැ.
නමුත් තථාගතයන් වහන්සේ මේකේ පෙන්නනවා තවත් වචනයක්. මේ ඔබ අනුගමනීය ප්‍රතිපදාව තුළ තමයි රාග වේපුල්ලම්, ද්වේෂ වේපුල්ලම්, මොහ වේපුල්ලම් වෙන්නේ. තථාගතයන් වහන්සේ අනුගමනීය ප්‍රතිපදාවක් වදාරනවා රාග තනුත්ත්‍ය, දෝෂ තනුත්ත්‍ය, මොහ තනුත්ත්‍ය. ඔබ ඉතින් ඔය සාන්ද්‍ර තනුක කියන වචන දෙකෙන් ඉගෙනගෙන නැති කොහෙද හරි. අපි මෙතන ගන්න මේ අර්ථය නෙමෙයි, ඒක තමයි අර්ථය, ඒක තමයි. නමුත් තුනී වීම කියන අර්ථය. තුනී කර ගැනීම. ලබාගත් ජීවිතය තුළ දුක් ගෙනත් දෙන්නා වූ රාග දේශ මොහ විපුලත්වයට පත් කර ගැනීම අතහැර තුනී කර ගැනීමේ මාර්ගයක යනවා පරම දුෂ්කරයි කියලා තමයි මේ පෙන්වන්නේ. මම ටිකෙන් ටික තමයි මේක මේ පියවරෙන් පියවර පැහැදිලි කරන්නේ. දැන් ඔබට ඔබේ ජීවිතය තුළ දකින්න පුළුවන් නේද මේක? ළමා කාලයට වඩා තරුණ කාලය, තරුණ කාලය මැදිවිය කාලය, මැදිවිය කාලයට වඩා මහලු කාලය වන විට ජීවිතයක් තුළ ජීවන හිරගෙදර බලවත් වෙන බව. නොසේ නම් තථාගතයන් වහන්සේ වදාළ පරිදි ජීවිතේ පරිලාහ නම් වූ නිරය බවට පත් වෙන බව. ඒ කරුණු පැහැදිලි කිරීමෙන් මම යම් කිසි සතුටක් ලබනවා තවදුරටත්. කොහොමද? උදේ පටන් හවස් වෙනතුරු දකින්නහන හැම කාරණයක්ම අකමැත්ත, අප්‍රසාදය, අප්‍රසන්න බව ජනිත කරන දේවල් නම් කෙනෙකුට දොරවල් හයට මුණ ගැසෙන්නේ. ඊට පස්සේ ඔහුට මේ ලෝකේ සැපක් ඉතුරු වෙන්නෙම නැහැ. ඔබ ක්‍රමයෙන් යන්නේ මෙතෙන්ට පෘථග්ජන නම්. අර සුගතිගාමීන්ට අවශ්‍ය අබමල් රේණුව තරම්වත් යහපතක් කරලා නැහැ කියලා දේවදත්තට කිව්වා වගේ අන්තිමට මේ තුන වැඩෙනකොට ඒකට එකතු වෙනවනහම ඊට එහා විඳින්න පුළුවන් තත්වයක් ජීවිතේ ඉතුරු වෙන්නේ නැහැ. ඒක තමයි පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි. ඒ නිසා නොදැන ජීවිතය තුළ පරිහලාහ නිරයක්. එහෙම නැත්නම් තවත් සූත්‍ර දේශනාවක පෙන්වන්නේ චපස්සායතන කියලා නිරයක් තියෙනවා කියලා. ස්පර්ශායතන 6 නැවති නිරයක් තියෙනවා දැක්කයි කියලා බුදුහාමුදුරුවෝ. මම දකින්නේ මේවා තියෙන දේවල් විතර නෙමෙයි. උපමා. අර පෙන්න ආකාරයටම දොරවල් 6ට හම්බෙන හැම කරුණක්ම අප්‍රසාදයේ අකමැත්ත අමනාපේ උපදිනවා නම් ඒ චිත්තාභ්‍යන්තරයේ එසේ අප්‍රසන්න අපනාප අකමැත්ත උපදින විට ඒ ලෝකේ බාහිර ලෝකේ කිසිවක් ඔහුට ප්‍රසාදයක් ගෙන දෙන්නේ නැත්නම් කාට කියන්නද දැන්? මේක ස්වභාවයෙන්ම මේ මග යමින් ඉන්නවා මිනිස් වර්ගයා. ඔහුගේ දර්ශනය වැරද්ද. අන්න තථාගතවරු මේක තේරුම් අරගෙන කල් ඇතිව ජීවිතේ අගට යන කල් ඉන්නේ නැතිව මුලින් මේක තේරුම් අරගෙන මේ ගමන් මග වෙනස් කරගන්න කියලා කියනවා. ඇතැම්මු කල්පනා කරන්නේ ගමන් මග වෙනස් කරනවා කියන්නේ පාට ඇඳුම් ඇඳලා සුදු ඇඳුම් අතහැරලා පාට ඇඳුම් අතහැරලා සුදු ඇඳුමක් ඇඳ ගන්නවා කියලා. ඇතැම්මු කල්පනා කරන්නේ සුදු ඇඳුම් නැත්නම් පාට ඇඳුම් අතහැරලා සිවුරක් පරව ගන්නවායි කියලා. නෑ. ඒ ඔබට පේන මට්ටමින්. අපට පේන මට්ටමින් දිට්ඨිංච අනුපගම් සීලවා දස්සනේන සම්පන්නෝ. මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ දැක්මෙන් යුක්ත වෙන්න කියලා. අන්න ඒ කාරණය කරන්නේ කොහොමද කියන එක අදටත් අපි සමග ඉන්න අය බොහෝ දෙනෙක් ධර්ම සාකච්ඡා කරමින් ධර්ම දේශනා කරමින් මොකද අපි කරන්න ඕන කියන ප්‍රශ්නේ ගාව නතර වෙලා ඉන්න අය තාමත් ඉන්නවා. හරි බලන්න දුෂ්කර වෙලා තියෙන හැටි. ඒකටත් බලපාන හේතුවකුත් තිබෙනවා. මේ සමාජය තුළ යමක් කරන්නමයි ඉගැන්වුවේ. පවුත් කරනවා, පිනුත් කරනවා, භාවනාත් කරනවා. දාන සීල භාවනා කරනවා. බුදුදහම තුළ තියෙනවා නොකරනවා කියලා එකක්. ඒ නොකරන එකත් කරන්න ඉල්ලනවා අපෙන්. අන්න ඒකයි මෙතන තියෙන ගැටලුව. එසේනම් අපිට ඔබ ඉන්නේ වඩාත් මුල් වයසේ නම් වඩා හොඳයි. මැද විය නම් වඩා ඒත් හොඳයි. අග විය නම් ඒත් හොඳයි. මහලු භාවයේ නම් අර බුදුන් වහන්සේ 120 බමුණන්ට කිව්වා වගේ මේ අපි කියන දේවල් තේරුම් ගන්න ගිහින් ඔළුව නරක් කරගන්න නැතුව
තියෙන දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳ විශ්වාසයවත් බිඳ වට්ටා ගන්නේ නැතුව ආත්මාර්ථකාමීව පින් කරන්නේ නැතුව ඒ කියන්නේ මට ලබන්න පින් කරන්න ඕන කියන අදහසේ ඉන්නේ නැතුව පරාර්ථකාමීව යහපත් දේවල් කරගන්න. පරලෝවත් සුගතිගාමී වෙන්න. අනිත් අයට මේ මෙතෙක් ආපු ගමන් මගේ පවතින්නේ ආත්ම දෘෂ්ටියේ අනාත්ම දර්ශනය එකතු කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න හැටි හොයාගන්න. දැන් ආත්මානාත්ම කතා කරන්න ගත්තාම ඒක ජීවිතය තුළ කතා කරන්න බෑ. පොතනම් කතා කරන්නේ ජීවිතය තුළ තමයි. ඉගැන්වීම් කතා කරන්නේ ජීවිතය තුළ තමයි. නමුත් අපි කතා කරන්නේ ජීවිතයේ ඒකකය තුළ. මිනිසෙකුගේ ජීවිතයට ලෝකෙත් සමග සම්බන්ධ වෙන්න දොරවල් 5ක් දීලා තියෙනවා. ඒ දොරවල් 5 අනුව තව දොරක් හදාගෙන දොරවල් 6ක් හදා ගන්නවා. මේ දොරවල් 6 උදව්වෙන්ම මේ මිනිස්සයාට මේ ඒකකේ උපදවා ගන්න පුළුවනි. මේ දොරවල් 6 උදව්වෙන්ම මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඒකකේ උපදවාගෙන ඒකකේ තුල හිර වෙන්න පුළුවනි. මේ දොරවල් 6ෙන්ම උපදින ඒකකය අපිට බාහිර වශයෙන් රූප ශබ්ද ගන්ධ රස කීවට බාහිර වශයෙන් වෙන ආකාර වුණාට ඒවයි උදව්වෙන් අපි හටගන්නේ අරමුණක් කියන එකක්. සිතක් හට ගන්නවා කියන එක සිද්ධ වෙන්නේ. ඒකේ විවිධත්වය, විචිත්‍රත්වය, වර්ගීකරණය ඔබට අයිති පෞද්ගලික දෙයක්. ඒකට පාදක වෙන කාරණා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා අරමුණු 6ක් වශයෙන් පෙන්නනවා. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. මේවා පාදක කොටගෙන ඉදිරියේ ක්‍රියාමාර්ගයේ තථාගතයන් වහන්සේ ඒකට එන දේ, ඒකට එන තමන් හදාගත්ත දේ අනුව කටයුතු කරමින් විඳින්න ගිහින්, හඳුරන්න ගිහින්, ඇලෙන්න ගැටෙන්න ගිහින් කරපු වැරැද්දක් නිසා වේදනා තණ්හා උපාදාන භව වීමක් සහ වේදනා සංඥා සංකාර විඥාන වීමක් කියන ඔය දෙපැත්තම එකක්. කාර්ය දෙකක් වුණාට ඒ සිදුවෙන දෙපැත්තක් පෙන්වන්නේ. වේදනා සංඥා සංකාර විඥාන වීමෙන් පංචස්කන්ධ බවට පත් වෙනවා. වේදනා තණ්හා උපාදාන භව වීම තුළින් සංයෝජනය වෙනවා. ලෝකෙ විඳින්න ගිහින් විඳින්නේ ලෝකය කියලා හිතාගෙන ලෝකෙ විඳින්න ගිහින් ලෝකයට සිතින් ඇලීම තුළ ඇලෙන්නේ නැතුව ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න දීලා තිබුණ අවකාශය ඔබ නැති කරගන්නවා. ඔය ඇලෙන්නේ නැතුව ලෝකෙත් එක්කලා ගනුදෙනු කරන්න පුළුවන් අවකාශය තමයි ඔය බුදුන් රහතුන් පාවිච්චි කරන්නේ. උන්වහන්සේලාත් මේ ලෝකේ වැඩ ඉන්නවා. ගමන් වැඩම කරනවා. දන් වළඳනවා. මව්පියන් ගැන බලන්න යනවා. මිනිස්සු ලෙඩ කොට පිහිට වෙනවා. බැලුවා වෙනසක් නැහැ. නමුත් උන්වහන්සේලා තුළ තියෙනවා අනිත් අය තුළ නැති සංයමයක්. ඒක බලෙන් හදාගත්ත එකක් නෙවෙයි. ඒක අර බාහිර කාරණාත් එක්කලා ගැටෙනකොට චිත ඇතුළේ තිබිලා එන්න හේතුවක් නැතුව ඇති කරගත්තා වූ නිදහසක්. මේකට කියනවා පංචස්කන්ධ පරිහරණය කියලා. පංචස්කන්ධ පරිහරණයේ ලෝකේ දුකක් නැහැ. ඔබ ආසන්න වශයෙන් එතන හිටියේ එතන නිදහස ලැබලා හිටියේ නැති වුණාට ඔබ මේ නිදහස නැති කරගත්තා. ඇයි? ලෝකේ උත්තරීතර සැප වලට වඩා ලෞකික සැප ලොකුයි කියලා හිතලා ඒකට ඔබ ආසක්ත වුණා, ඇලුණා, ගැටුණා. ඒ නිසා ඔබට ලෝකේ තියෙනවා විඳින්න සැප. තථාගතවරු පැහැදිලි කර වදාහරනවා බාහිරින් ලැබෙන දෙයකින් තෘප්තිමත් වෙනවට වඩා Tamanගෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් විදිහක් තියෙනවා තේරුම් ගන්න කියලා. නමුත් ඔබ හැම විටම පුරුදුනේ බාහිර දකින්න දෙයක් දකින්න අහන වැටහෙන කරුණක් ආශ්‍රයෙන් තෘප්තිමත් වෙන්න. රූපේ හරි, ශබ්දේ හරි, සම්මානය හරි, පරිත්‍යාගය හරි, අගයීම හරි තව ඔය පේන ඕන කාරණාවක්. එහෙම නැත්නම් අටලෝ දහමේ හොඳ පැත්ත.
ඒ දේවල් වලින් තමයි ඔබ තෘප්තිමත් වෙන්න ගන්නෙ. ඒ විතරක් නෙවෙයි. ඒක ඔබට ලැබුණ දෙයක් වශයෙන් ඔබ ලොකු දෙයක් කොට සලකනවා. දැන් මෙන්න මේ ලොකු කියන වචනේත් එක්කලා කුඩා කියන වචනේත් ඇලෙනවා. ඔන්චිල්ලාව දෙපතට යන්න ආතේ අනතුරුව මේ කාරණා නිසා ඇලීම් ගැටීම් නම් වූ බෙදීමක් ජීවිතය තුළට රිංගනවා. ඇලීම් ගැටීම් නම් වූ දෙක ජීවිතයට රිංගන්න පටන් ගත්තන් පස්සේ විඳින්න උන් ජීවිතය විඳින්න දුන් ජීවිතය විඳවන්න සිද්ධ වෙනවා. එවිට ඔබ මේ කරමින් ඉන්නේ ඇහෙන් කනට කනෙන් නාසයට නාසෙන් දිවට දිවෙන් කයට මාරු වෙන ශනිකව ඇස තුළමත් වැඩි වෙලා තියෙන්නත් පුළුවන් ස්කන්ධ පහෙන් පහට උපදින මැරෙන ජීවිතයක් බව ඔබ ධර්ම ශ්‍රවණය කළොත් තේරුම් ගන්නවා. නැත්නම් තේරුම් ගන්නේ නැහැ. ඒවට අදාළ දේවල් ඔබ කලමන දේවල් බාහිර ලෝකයේ තියෙන කියලා ඒවට අදාළ ප්‍රතිචාර දක්වන්න ඇලෙන්න ගැටෙන්න යාමතුර ඔබේ චිත්තාභ්‍යන්තරයේ දූෂිත වෙන බව ඔබ දන්නේ නැහැ. චිත්තාභ්‍යන්තරයේ දූෂිත වන්න පටන් ගන්නේ පංචස්කන්ධ පරිහරණයෙන් නොවේයි. පංචස්කන්ධයට එන දේ මගේ මම මගේ ආත්ම කොට පංච උපාදානස්කන්ධය බවට පත් කර ගැනීමෙන්. අන්න මිනිසාට වරදින හැටි බුදුන් වහන්සේ පෙන්නනවා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ලෝකේ ජීවත් වෙන්න ඕන පංචස්කන්ධයෙන් මිනිස්සු ජීවත් වෙන්න උත්සාහ කරන්නේ පංච උපාදානස්කන්ධයෙන්. ඉතින් අර වවුලගේ මගුල් ගෙදර ගියා නම් එලිලා ඉන්න පුරුදු වෙන්න කිව්වා වගේ පංච උපාදානස්කන්ධයෙන් ලෝකේ ජීවත් වෙනවා නම් එහෙනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඊටු ටික උරුම කරගන්න වෙනවා ස්වභාවයෙන්ම හම්බ වෙනවා. දැන් මම දකින්නේ මේ ගාථාවට අනුව උපාදානය කර ගැනීම පහසුයි. පව් හෝ පින් හෝ ධාන හෝ උපාදානෙන් මිදීම අපහසුයි. තං වේ පරම දුක්ඛරං. මෙයයි මේ ගාථාව තුළ සඳහන් කරලා තියෙන රහස. දැන් ඔබට මෙතෙක් ඇසූ ධර්මදේශනා ආශ්‍රයෙන් මේ කරුණ තේරුම් ගන්න පුළුවනි නම් මේක පෙර සැලසුම් කරන්න පුළුවන් අනාගතය සැලසුම් කරන්න පුළුවන් දීර්ඝ කාලීන ප්‍රතිපදාවක් නෙවෙයි. මේක ෂණික ප්‍රතිපදාවක්. ඒ ෂණේමයි මුලා වෙන්නේ, ඒ ෂණේමයි නොමුලා නොවෙන්න වෙන්නේ. පරිහාන ධම්මං ඕ භික්ඛවේ දේසිස්සාමි ඒ ෂණයස්සනයක් පාසානං ඒ ෂණේමයි අපරිහානී සඳහා යොදා ගන්න ඕන. මේක නමුත් මේක දිත්ත මාර්ගයක්. දෙපැත්තකට යන්න තියෙන්නේ. ඔබ බලවත් කරගෙන තියෙන පැත්ත නිසා බලවත්. ඔබ බලවත් කරගත්තේ නේ හැම එකක්ම වචනෙන් කවදාවත් කිව්වේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේකට නමක් දෙනවා. ඒතං මම හේතුහං අස්මින් ඒසෝ මේ අත්තා. අර ස්කන්ධ පංචකයට ආපු දෙය මේ කියන්නේ. ඒ මගේ. ඒ මම මගේ. ඒ මගේ ආත්ම. අන්න ආත්ම දෘෂ්ටිය කියන තැන තියෙන තැන. ආත්ම කොට ගැනීම. යමක් ඔබ ආත්ම කොට ගනීද එනම් මායයට බැඳේ. ඔබ හිතුවට ඒක පව නරකයි පින හොඳයි ධාන හොඳයි කියලා නෑ. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව උපාදානය නරකයි. පවද පිනද ධානද කියලා නෑ. මඤ්ඤමානය පව තුලත් පවතිනවා, පින තුලත් පවතිනවා, ධාන තුලත් පවතිනවා තේරුම් ගන්න. ඔබට අදාළ ශේෂ්ඨ තුල තේරුම් ගන්න. මේක ඉතින් කවුරුත් ගුරු උපදේශ දැනගන්න ඕන නෑනේ. උත්තරද්‍රව්‍ය සිට දක්ෂණද්‍රව්‍ය දක්වා ඉපදිලා මොන වෘත්තීන් කළත් තථාගතයන් වහන්සේ වදාළ චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සන්ති කියන මේ න්‍යාමයට කොටු වෙන එක බුදුබණ තේරෙන්නේ නැත්නම් කරන්න දෙයක් නැතුව යනවා. වෙනවාමයි. අර ගහෙන් ගෙඩියෙන් ආසේ එහෙම නැත්නම් අනේ අපිට මොකද වුනේ කියලා පශ්චාත්තාප වෙන්න සිදු වෙන බව දැක්කම එහෙනම් කල් ඇතිව බුදුරුන්ගේ මාර්ගෝපදේශකත්වය අපි ජීවිතයට එකතු කර ගන්නවා කියන එක තමයි ඔය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියන එකේ සැබෑ ප්‍රායෝගික අර්ථය. අපි මේ දර්ශනයෙන් ලෝකේ බලන්න කැමතියි කියන එක.
ඒත් සියවස් ගණනාවක් තිස්සේ ඒ දර්ශනයෙන් ලෝකේ බලනවා කියන අර්ථයෙන් ඕක කියවපු අය නැහැ. පරම්පරාවෙන් ආපු නිසා අනුන් කියනවට කියපු එකක්. අන්න ඒතර තමයි අපි ලෙහෙසි කරලා මේ නිකම්ම ලේසියෙන් මතලින් කියලා ඔක්කොම කරගන්න පුළුවන් කියලා තමයි අපි හිතන් ඉන්නේ. නමුත් මේ චිත්තාභ්‍යන්තරයට කුණු එකතු වෙන්නේ කොහොමද? චිත්තාභ්‍යන්තරයට එකතු නොවි අවසන් වෙන්නේ කොහොමද? එකතු කුණු අයින් වෙන්නේ කොහොමද? අලුතට කුණු එකතු වෙන්නේ කොහොමද? මේ සඳහා දැරිය යුතු උත්සාහයක් තියෙනවා. ඒකට කියනවා සම්මා වායාම කියලා. ඉතින් එතකොට ඒ නිසා ඔබට නිරන්තරයෙන් උත්සාහයක දෙන්න තියෙනවා. ඉතින් මේක ත්‍රිපිටකය තුල මාර්ග 10ක් 15ක් ඔස්සේ තථාගතයන් වහන්සේ පුරා 45 වසක් ඒ පුද්ගලයාට ගැළපෙන හෝ උන්ට අදාළ හෝ උන්ට තේරෙන මට්ටමින් පැහැදිලි කරන්න දරු උත්සාහයක් තමයි මේ සා විශාල සූත්‍ර දේශනා සංඛ්‍යාවක් සමග පොත් ගොඩක් අපට ලැබිලා තියෙන්නේ. ඉතින් පොත් ගොඩ ඔක්කොම පාඩම් කරගන්න ඕන කියලා හිතන නිසා තමයි බුදුදහම අමාරු දෙයක් වෙලා තියෙන්නේ. නමුත් ගමෙන් ගමට ගිය තථාගතයන් වහන්සේ පොත් ඔක්කොගේම තියෙන බණ කිව්වේ නැහැ. එක සූත්‍රයක් එක කරුණක් පැහැදිලි කරමින් ගමෙන් පිටත් පිටපන් වුණා. නමුත් ඔහුට මේ ජීවන දර්ශනය දුන්නා. ඔබටත් මේ ජීවන දර්ශනය ගන්න එක තමයි සැබෑ බෞද්ධකම කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබේ සිත කුණු වලින් පුරවන දර්ශනය වෙනුවට සිතේ තියෙන කුණුත් අයින් කරලා අලුතෙන් කුණු එකතු කරගන්න නැති මාර්ගයක් තියෙනවා. අන්න එයයි ඔබට සැප ලබා දෙන මඟ. දුෂ්කර කාර්යයයි. මන්දයත් ඒක කරන්න තව පොඩි දැනීමක් නැත්තම් අවබෝධයක් යොමු කිරීමක් අර වීරිය කියන වචනෙන් ආයිත් පෙන්වන්නේ. උත්සාහයෙන් කළ යුතු දියුණු කළ යුතු දෙයක් තියෙනවා. දැන් මේ යන ගමන් යන්න උත්සාහයක් ඕන නැහැ. මොන පැත්තට හැරුණත් ඒක දියුණු වෙනවා. හොරකමට හැරුණත් දියුණු හොරෙක් වෙනවා. සතුන් මරන්න හැරුණොත් එහෙම සත්ව ඝාතකෙක් වෙනවා. මත්වල වල බවට හැරුණොත් එහෙම අන්තිමට බේබේ කෙනෙක් බවට පත් වෙනවා. අර බලන්න ටික ඕනෑම පාරක් දියුණු වෙනවා. ඒට ඇබ්බැහිවීම දියුණු වුණාට ඇතුළතින් සිදුවෙන්නේ පරිහානියක්. ඒවයි. නමුත් මේ මග දියුණු වුණොත් දියුණු වෙනකොට ඇතුළතින් සිදුවෙන්නේ අපරිහානිය. එතකොට මේ බුදු සමයෙන් පෙන්වන්න හදන්නේ ලබාගත් මිනිසාට ජීවිතය තුළ නිදහසක් ලබා දෙන්න. ආතතිය නැමැති වේදනාවෙන් පෙළෙන නෙමෙයි. මේ ඔළුවේ තියෙන බරට වඩා විශාල බරක්. සාමාන්‍යයෙන් ඔළුවේ කිලෝ 100ක් 200ක් තිබ්බොත් එහෙම වැඩිදුර යන්න බෑ, බර දැනෙනවානේ. කිලෝ ගණනට වඩා විශාල බරක් ඔළුවේ ඇතුලේ. ඔළුවේ නෙමෙයි, ඉසට මතෙන් නෙමෙයි. ඔළුවේ ඇතුලේ තියාගෙන ජීවත් වෙන ජීවිත තමයි මේ සමාජයේ තියෙන්නේ. මූණ රළු වීමෙන්, මූණ කළු වීමෙන්, ඇස් රතු වීමෙන්, විඩාවර වීමෙන් ප්‍රදර්ශනය කරන්නේ ඒක තමයි. දැන් මේ සඳහා තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා ලස්සන වචනයක්. බාරාහවේ පංචක්කන්දා බාරා දානංච පුද්ගලෝ. බාරා දානං දුකං ලෝකේ බාර නික්ඛේපනං සුඛං. අර පෙන්වන්නේ ඔබ ඔය කියන බර තමයි. ඔය අධ්‍යාත්මික බර තමයි ලෝකේ දුක කියලා කියන්නේ. බර නික්ෂේපණය, බර බහා තැබීම තමයි සුඛ. අන්න මෙය ගෙදර හිටියත්, විහාරස්ථානයේ හිටියත්, ආරණ්‍යක හිටියත්, රැකියා කරන ස්ථානයක හිටියත් ඔබට පැවරුණ රාජකාරිය පැහැර නොහැර ඒහා සමග යන අන් අයට නොපෙනෙන වෙනත් ක්‍රියාමාර්ගයක් වශයෙන්, මොකද මේක හොඳට අපට තේරෙනවා මේක වෙන වැඩක් නෙවෙයි කියලා. එදිනෙදා කරන කටයුත්ත සමග බැඳී යන්නා වූ තවත් වැඩක් කරුණාම වෙනම ලෑස්ති වෙලා කරන්න ඕන වැඩක් නෙවෙයි කියලා තේරෙනවා. කොහොමද අපි අවසන් විනාඩි කීපයකට එකතු කරගන්නේ? අපි ගන්නවා අර
පහන සංඥා කියන වචනේ තියෙන අර්ථය. එවිට තියෙනවා ඔබට අදාළ අර්ථයක් ඔබේ හිතේ හටගන්න. ඇසෙන්ද කනෙන්ද නාසෙන්ද දිවෙන්ද කයෙන්ද හටගන්නා දෙයක් තිබෙනවා මෙතෙක්කල් බලවත් කරගත්ත. uppannam kama vitakkan uppannam ව්‍යාපාද විතක්කං uppannam විසිතා විතක්කං. ඔබ මෙහෙවන්නේ මෙන්න මේ බලවේගය විසින් බව ඔබට තේරෙනවද? ඔබ නෙවෙයි ඔය. කයෙන් ඔබ වුණාට ඔබ මෙහෙවන්නේ මෙන්න මේ විතර්ක තුන. බොහොම කල් මේ ජීවිතය සමග මේ සංසාරයේ මේ විතර්ක තුනට එකතු වෙලා ඉවසලා ප්‍රතික්‍රියා දක්වලා බලවත් කරගත්තා වූ නරක දුක්ඛගාමිනී ප්‍රතිපුරුද්දක් ඔබට තියෙනවා. මේකත් එක්ක බුදුන් වෙත යන්න බෑ. මේකට එකතු වීමම පමාද විහාරිත්‍යයි. මේකට එකතු වීමම දුක්ඛගාමිනී ප්‍රතිපදාවයි. ඔබ සංසාරයේ පුරුදු කළේ 100,000 වතාවක්. මේ ජීවිතෙත් මේකටමයි. ඔබ කවදාවත් බුදුන් වහන්සේ වදාළ එක ඔබට හිතට කීවේ නෑ මේක පුරුදු කරන්න කියලා. නමුත් නූතන මනෝවිද්‍යාව පවා හිතට යෝජනා කරන්න කියලා කතා කරනවා. හිත පිළිගන්නේ යමක් 20 වතාවක් විතර කිව්වොත් කියලා හිතට. එහෙනම් ඔබ ආපහු යන්න ඕන කියලා සිතට කියන්නේ. ප්‍රතියෝජනාවක් වශයෙන්. සංසාර ගමන යන්න පුළුවනි කාමාවචර එකට එකතු වෙලා කාම දුගති සුගති වලට, ව්‍යාපාද විතර එකතු වෙලා දුගති වලටම යන්න පුළුවනි. හිංසා විතරක ඊටත් වඩා භයානකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රියාමාර්ගයට පෙන්වන්නේ අපහාන. අපහාන සංඥා පාරේ තමයි ඔබ යන්නේ. බොහොම ලේසි. නමුත් පහාන සංඥා බොහොම අපහසුයි. ඒ බලපත්‍රය බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ සසුනට ඇතුළු වුණොත් පමණයි. සසුනට ඇතුළු කියන්නේ මහණ වුණොත් පමණයි කියන එක නෙවෙයි. තථාගත අනුශාසනාව පිළි අරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා භාවයට පත් වෙනවා නම් ඇඳුමින් නෙවෙයි. එහෙම නැත්නම් ආර්ය මග්ග ආර්ය මාර්ගයේ යන අය තමයි ආපහු යන්නේ. මේ ආපහු යන ප්‍රතිපදාවේ මේ නාදිවාසේති පජහති විනෝදේති බයන්ති කරෝති කියන කාරණාවට අදාළ ප්‍රහාණය ක්‍රියාත්මක කරන්නේ ආර්ය මාර්ගයයි. ඒ නිසා ඔබට මේ ඇඳුම කෝක වෙතත් රැකියාව කෝක වෙතත් මේ දැක්මෙන් මේ ආර්ය මාර්ගයට එන්න වෙනවා. ඒකදී ඔබට බලපත්‍රයක් බුදුන් වහන්සේ ලබා දෙනවා. ඒ බලපත්‍රය ලබාගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුළ අඩු වැඩි වශයෙන් ආපහු යන්න පුළුවනි. දැන් ඔබ ආපු පාරට කියනවා අර අපි කතා කළේ රාග වේපුල්ලම්, දෝෂ වේපුල්ලම්, මොහ වේපුල්ලම් කියන වචනයක්. ඒ වෙනුවට අපි කතා කරන එක ලෝභය බලවත් වීම, ද්වේෂය බලවත් වීම, මෝහය බලවත් වීම. ඒ ලෝභය, ද්වේෂය, මෝහය බලවත් වීම දුක්ඛගාමිනී ප්‍රතිපදාවයි, සතර දුකයි. මෙන්න කරන්න පහසු පාර බුදුදහමේ. මොනම ගුරු උපදේශයක්වත් තෝරන්නේ. හැරුණ අතට යන්න පුළුවන්. නමුත් අර අපහසු දේ තමයි ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය. ඔබ මේ එකතු වීමෙන් බලවත් කරන තැන එකතු වෙන මොහොතම එකතු නොවෙන්න මොනවා කරන්න ඕනේද? ඒ පමණයි ඔබ බුදු සමය ඉගෙන ගත යුතු. වැඩේ කරන්න නම් අර කසාද සාතිකේ පමණයි අනිත් උත්සව පැවැත්වුවත් එකයි නැතත් එකයි කියලා කියන්නේ. පිළිගන්නවනේ රජය. අන්න ඒ වගේ ඒ පමණයි මිනිසෙක් තේරුම් ගත යුතු. ඒකයි මම කියන්නේ බුදුදහම හරි ලේසි ටිකයි කියලා. නමුත් මේ ටික සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා ඔය විහිළුවට තෑගි ප්‍රදර්ශනය කරන තැන්වල පෝංචි දෙයක්. විහිළුවට තෑගි ටොපියක්, පැන්සලක්, නැත්නම් තව මොනවා හරි කල් කැටයක්. ඔතලා කඩදාසි වෙන ලොකු පෙට්ටියක දාලා කිලෝ 2, 3, 5ක් විතර බර විදිහට තමයි තෑග්ග දෙන්නේ. ගෙදර ගෙනියන්න බැරි තරම්. අන්න ඒ වගේ මේ පුංචි දෙය ලොකු ගොඩකින් ඔතලා වහලා තියෙන්නේ. ඒ ලොකු ගොඩ දිහා බලලා ඔබ මේක අමාරුයි කියලා හිතනවා. නමුත් ඒ ලොකු ගොඩ ලෙහාන ගියොත් මේක පුංචි දෙයක්.
අපේ ජීවිතය තුළ අපි කරලා තියෙන්නේ ඕක තමයි. ජාතක පොත, සද්ධර්මරත්නාවලිය, ත්‍රිපිටකය, එහෙම නැත්නම් තවත් ආගමික ග්‍රන්ථ වල තිබුණා වූ මේ ලොකු පොත නැත්නම් මේ ඔතපු ටික සේරම ලෙහාන ගියා. එතකොට මේ ලොකු ගොඩකින් වහලා තියෙන පොඩි දෙයක්. පොඩි දේ බර නැහැනේ අනුගමනය කරන්න පුළුවන්නේ. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ තෙන්ට වදාළ වචනයක් තිබෙනවා. මෙහෙම. අසහියෙන් කටයුතු කිරීමයි කියන ලද ප්‍රමාදයේ සතර දුකට මග වේ. එහෙම පාලි පාඨයක් නැහැ. මම තියෙන පාලි පාඨය සිංහලට සකස් කළා. ඒක විලෝමය. අනිත් පැත්තට. එහෙම නැත්නම් එකක් තිබෙනවා ඉතින්. ඒක කියවෙන්නේ නැති වුණාට. සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදය දුකින් මිදීමට මඟ වේ. අර පහසු එක තමයි අහසින් ආය අසහියෙන් කටයුතු කිරීම කියන ලද ප්‍රමාදය. ඒක තමයි සුකරාණි අසාදෝනි අත්තනෝ අහිතානිච. යං හිතන්ත සාදුංච අරක එක පාරවල් වලින් යන්න පුළුවන්. අර සුකරාණි අසාදෝනි ඒකට ඕන තරම් පාරවල් තියෙනවා. නමුත් යං හිතන්ත සාදුංච ඒ සඳහා තිබෙන්නේ මේ ගාථාවේ නම් මේ මං ගත්ත ගාථාවේ නෙමෙයි දැන් මම මේ කතා කරපු එකේ සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදයේ මේ වර්තමාන මොහොතේ යොදා ගැනීමයි. ඒ සිහියට පුළුවෙනි ඔබේ කුණු අයින් කරන්න. අලුතෙන් කුණු හදන්න නැතුව ඉන්න. කවදා හරි දවසක ඔබ ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ මේ සතිය කියන වචනෙට ජීවිතය තුළ කොතරම් වටිනාකමක් දෙන්න ඕනේද කියලා. හැම මොහොතක්ම ඔබ ඉගෙන ගත්ත මේ පර්ස් එක තියෙන තැන සිහිය නෙවෙයි. ඔබේ බැංකුවේ තියෙන සල්ලි ගාන සිහිය නෙවෙයි මම අහන්නේ. ඒ මොහොතේ උපදින විතර්කයන්ට කාම හෝ ව්‍යාපාද හෝ විහිංසා හෝ විතර්කයන්ට එකතු නොවෙමින් ප්‍රහාණය කරන්න ඔබ කමක් කළ යුතුද? මෙන්න මේ කාරණය පිළිබඳව අවබෝධයක් ඇත්තෙක් වන්න. දැන් ඔබේ ගමන අනිත් අය සමගයි. අනිත් අය අනුසෝතගාමී, ඔබ පටිසෝතගාමී. ඔවුන් කර්ම මාර්ගයේ, ඔබ කර්මක්ෂය කරන මාර්ගයේ, ඔබ ධර්ම මාර්ගයේ. මෙන්න මේක අපි පාලි වචන එච්චර පාවිච්චි නොකර මේ විග්‍රහ කිරීමක් කළේ අදාළ අයට තේරුම් ගන්න. අපේ සූත්‍ර දේශනාවල මේක පැහැදිලි කරන තැන් ඕන තරම් තිබෙනවා. අනේවා තේරුම් අරගෙන කුමක් කළ යුතුද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න. උත්තරය කිසිම මොහතක කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කයට එකතු නොවිය යුතුයි. ධම්මස පාදා ගැනීමෙන් දුෂ්කර කටයුත්ත කරන්න පුළුවන් මාර්ගයේ තේරුම් ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. අදාළ ධර්මානුශාසනාවෙහි දායකත්වය මෙම උතුම් ධර්ම දේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වය දරනු ලබන්නේ රුවන්වැල්ල පුරන්පොත්ත ජනපදයේ පදිංචි පවුලේ සැම විසිනි. අරමුණ 2014 අදවන් දිනක දායකත්ව දරුව අතරින් වියව වුණා වූ විශ්‍රාමලත් එල් සීලවතී ගුරුමෑණියන්ට ඉරක් පුංචි අක්කාට කෘතඥ සැලකීමක් වශයෙන් මෙම දාණය ධර්ම දාණය කරන අතර පුණ්‍ය ශක්තිය එතුමියට උපහාරයක්ම වේවා. එසේම පරලෝසපත් දෙමාපියන් සහ සිරිමා සෝමා යන සහෝදරයන් දෙදෙනා ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් පින් කැමති නම් මේ පින් අනුමෝදන් වී ජීවිතය සුවපත් වී මතු භවයක මිනිසත් බව ලබා මතු භවයේ සුගතිගාමී වී මනුෂ්‍යාත්මයක් ලැබුව එහෙමම කියන එකම හොඳයි. මේ බුද්ධ ශාසනයේදීම බුදුමග අවබෝධ කොටගෙන සසර දුකින් අත මිදේවා. නොවැම්බර් මාස 28 දින ජන්මදිනයේ යෙදුණු රාණී මෑණියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ බව සමග සුබ උපන් දිනයක්ද වේවා. සෑම සියලු දෙනා වෙනුවෙන් ශ්‍රී සද්ධර්මයේ අවබෝධයක් ලබා දීමට අතිමහත් වෙසක් දරන්නා වූ දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව ලැබ ඉහාත්ම වශයෙන්ම දුකින් මිදෙන මං පෙත් විවර වේවා. ඔබේ යහපත් පැතුම් සියල්ල සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ධර්ම දාණයට මූලිකදායකත් දරුව ඔබටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් මේ බුදුවරු විසින් දේශනා කර වදාලා වූ කරන්ට අපහසු දුෂ්කර කටයුත්ත කරමින්
ලෝකෝත්තර සැනසීමට ළඟාවීමට මං පෙත්විවර කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං